හැමදාම මේ ગેප් එක තියා යන්න එක. ඒකට නම් මේ අරමුණු තුනක් තියෙනවා. ඒකට මෙන්න මේකයි පළවෙනි ඉල්ලීම. අපේ රටේ මුස්ලිම් නම් විවාහ 4ක් කරගන්න පුළුවන්. කසාද 4යි. එම නීතියක් ඇදුවේ මේ රටේ පාලකයෝ තමයි. සිංහල බෞද්ධ නම් එක් විවාහයයි. මේ වෙද්දී අපේ රටේ ඉන්නවා මුස්ලිම් තාත්තලා 5000ක්. එක තාත්තෙක්ට බිරිඳ ඇවුරු 4යි. එක බිරිඳකට දරුවෝ 8 දෙනා බැගින් දරුවෝ 32ක් ඉන්න මුස්ලිම් තාත්තලා මේ වෙද්දී අපේ රටේ 5000ක් ඉන්නවා. දරුවෝ 32ක් ඉන්න මුස්ලිම් තාත්තලා විතරක් අපේ රටේ 5000ක් ඉන්නවා. එහෙනම් මේ යන්නේ අර 19.5 හදන ගමනේ. නා ඒක නවත්තන්න නම් අපිට කරන්න ඕනේ පළවෙනි රාජකාරිය තමයි අපි අගෝස්තු 7 වෙනිදා උදේ මේ 53 ගේනවා. අපිට පළවෙනි රාජකාරිය තමයි අපි කළ යුත්තේ එක විවාහයක් කරගන්න පුළුවන් පනතක් මේ මහ පොළොවේ සම්මත කරගන්නවා. ඒක ජාතිවාදීද? ඉතින් ඕකේ ඉඳලා තමයි හිරේ යන්නේ. ඕකේ ඉඳලා තමයි පෞගිය අවුරුදු 8ෙම හිරේ උසාවියේ බන්ධනාගාරේ පොලිසිය ලැග්ගේ. ඕක ජාතිවාදී ඉල්ලීමක්ද? මේ රටේ ගෑනු 4ක් එක පිරිමියෙක් කසාද බැඳලා දූෂණය කරන්න එපා කියන එක මේ රටේ අපරාධයක්ද? විවාහ නීති පනත යටතේ මුස්ලිම් අයට අපේ රටේ වෙනම විවාහ නීති පනතක් තියෙනවා. මුස්ලිම් නම් අවුරුදු 13කට වැඩි ඕනෑම දියණියක් කසාද බඳින්න පුළුවන්. මේම අසාධාරණ නීති පද්ධතිය වෙනස් කරන්න කිව්වට අපිට ලැබුව ලේබලයක් අමිත් වීරසිංහ යනු ජාතිවාදී කියලා. අපි පාර්ලිමේන්තුවට සම්මත කරගත යුතු නීතිය එක විවාහ නීති පනතක් මේ රටේ සම්මත කරගන්න ඕනේ. දෙවෙනි කාරණාව අපි ගේන්න ඕනේ දරුවෝ 4 දෙනෙකුට සීමා කරලා උපත්පාලන නීතියක්. 5 වෙනි දරුවට බදු මුදල් අය වෙන. දැන් දරුවෝ 5ක් ඉන්න කවුරුත් කලබල වෙන්න එපා. ඇයි අපි පස්සට බලපාන්න නීතියක් ගෙන්නේ මේ නීතිය සම්මත වෙන්නේ මේ 7 වෙනිදාන් පස්සේ. දැන් මෙතන ඉන්නවා නුවර අති බහුතරයක් මිනිස්සු. මට පේන දෙයක් මානේ ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුළුවන් නම් මේ වේදිකාවටම පේන්න මේ ජනගණට පේන්න අත උස්සන්න. මේ මා සිංහල ජාතියනේ දරුවෝ 5ක් ඉන්න අම්මා තාත්තා කෙනෙක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මුළු මහනුවරටම 7යි. මුළු මහනුවරටම 7යි. මේ ජනගඟටම අම්මලා තාත්තලා දරුවෝ 5ක් ඉන්න 7 දෙනයි. එහෙනම් අපි දැන් නීතියක් ගෙනාවොත් දරුවෝ 4 දෙනෙකුට සීමා කරන්න කියලා අයි මේක අපි ගේන්නේ. මේ අවශ්‍යතාවය සිංහල මහජාතිය ඔබ තේරුම් ගත යුතුයි. තව 19.5යි හදන්න තියෙන්නේ. ඒක හදුවොත් මේ රට අපිට අහිමි වෙනවා. මේට අවුරුදු 35කට කලින් පොතුවිල් ප්‍රාදේශ සභාවේ 52%ක් මුස්ලිම් ජනගහනය වැඩි වුණා. ප්‍රාදේශ සභාවේ ඇතුළත බෞද්ධ මන්ත්‍රීවරු මුස්ලිම් වෙලා සභාපති ධූරේ මුස්ලිම් ජාතිකයෙක් පත් වුණා. ඒක වැඩි ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි. ප්‍රාදේශ සභා 167කට වඩා තියෙන හින්දා ඒක පොන්චි සරල කාරණාවක්. වසර කිහිපයකට පස්සේ කාත්තන්කුඩිය ප්‍රාදේශ සභාවේ 152ක් ජනගහනය මුස්ලිම් බවට පත් වුණා. ඒකත් කලබල වෙන්න දෙයක් නෙවෙයි, සාමාන්‍ය දෙයක්. මොකද උනේ හැබැයි සභාපති මුස්ලිම් වුණා. ඒකත් කලබල වෙන්න දෙයක් නෙවෙයි. හැබැයි සයින්ද මර්දු ප්‍රාදේශ සභාවේ 152ක් මුස්ලිම් බවට පත් වුණා. ඒකත් කලබල නොවුනට සභාපති මුස්ලිම් වුණා. එරාවුරු මහනගර සභාවේ 152ක් මුස්ලිම් ජනගහනය ආවා. වැඩි ඡන්දයෙන් මන්ත්‍රීවරු රැසකුත් ප්‍රාදේශ සභාවේ සභාපතිත් මුස්ලිම් වුණා. ඒකත් වැඩි කලබල වෙන්න දෙයක් නෑ. නීති පොතේ තියෙන විදිහට ඕවා කතා කරොත් ජාතිවාදී ඇවිස්සෙනවා. හැබැයි
මේට අවුරුදු 6කට කලින් නැගෙනහිර පළාත් සභාව තිබ්බා. මොහමඩ් නාෂීර් නැමැති පුද්ගලෙක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහඇමති බවට පත් වෙලා 152 බලය පෙන්වුවා. අන්නේ දරුණු සුළුසුළඟ නැගෙනහිර පැත්තෙන් හමාගෙන මේ පළාතට වේගෙන් එනවා. එඳ මේක ජාතිවාදය එහෙම නෙවෙයි. අපි යෝජනා කරන්නේ මේ රටේ කිසිම මුස්ලිම් ජාතිකයෙක්ට මේ රට දාඩයන්ටවත් මේ රට අතාරින්නවත් කියලා. අපි ඔයාලට හරි ලෙන්ගතුයි. හැබැයි ඔයාලත් අපිට ලෙන්ගතු වෙනකල් අපි බලාගෙන ඉන්නවා. කීයටවත් මේ මහ පොළොව අපෙන් උදුර ගන්න දෙන්න බෑ අපිට. කොහොමද අපේ නැගෙනහිර? මේකට කියනවා නම් ජාතිවාදය කියලා. මම මේ කතා කරන එකට කියන්නේ ජාතිවාදය කියලා නම් මේ රටේ පාලකයන්ගෙන් මම උත්තරයක් ඉල්ලනවා. නැගෙනහිර පළාත නැවත වතාවක් අපිට ලබා දෙන්න පුළුවන්ද ඔබට? ඒ වගේම තමයි මේක ජාතිවාදය නම් දැන් මට මෝදු මහ විහාරේ ඒ කාලේ 2014 මුල නැගෙනහිර පළාතේ පොතුවිල් මෝදු මහ විහාර වෙනුවෙන් කතා කරලා මට නඩුවක් තියෙනවා. ජාතිවාදී ඇවිස්සුවයි කියලා. දැන් එනම් මේ ආණ්ඩුව ඔය මෝදු මහ විහාරයට ගිහිල්ලා ඔය ප්‍රශ්න විසඳන්නේ. එහෙනම් ඉතින් මේ ජාතිවාදී. එදා තමන්ට ඕන විදිහට සිංහල ජාතිය අවශ්‍යතා දේශපාලනීකරණය කරනවට අපි විරුද්ධයි. නම් මතක තියාගන්න මං ඉල්ලපු දෙවෙනි ඉල්ලීම මේ ජාතිය අරමුණ වෙන්න ඕනේ එක උපත් පාලන නීතියක් දරුවෝ 4කට සීමා කරලා. පස්වෙනි ඉල්ලීම අපේ තුන්වෙනි ඉල්ලීම මතක තියාගන්න සිංහලෙක් නම් හදවතේ තියාගන්න ඔබ මියදෙන්න කලින් මේ ජාතියට ලබා දිය යුතු ඉල්ලීමක් තියෙනවා ඔබ විසින්. මෙන්න මේකයි ඒ ඉල්ලීම. තුන්වෙනි ඉල්ලීම අපේ සෝමහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්නකල් අරගල කරපු සටන් කරපු පනතක් තියෙනවා. අන්‍යාගමික කරන පනත. මේට අවුරුදු 10ක් ඇතුළත අද සිටන් වසර 10ක් ඇතුළත අවුරුදු 15ක් 35ක් අතර සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ පමණක් 48000ක් මුස්ලිම් ආගමට ගියා. 48000ක්. එහෙනම් මේව නවත්තන්න නම් අපිට අන්‍යාගමික කරන පනත ඕනේ. LTT යුද්ධෙන් අවුරුදු 30කදී නැති වෙච්ච ජීවිත සංඛ්‍යාව අවුරුදු 30කටම අපිට නැතුනේ 27000යි. හැබැයි අවුරුදු 10කදී ඉස්ලාම් කරණයට ලක් වුණා 48000ක්. දැන් මේව නවත්ත ගන්න නම් අපිට ඊටාම ඉක්මනට සෝමහාමුදුරුවෝ ඉල්ලපු පනත ශක්තිමත් කර ගන්න ඕනේ. දා සිංහලෙක් නම් මතක තියාගන්න. ඔය පනත් තුන ඔබ විසින් දැරිය යුතු වගකීමක්. මගේ ජීවිතයේ ස්වර්ණමය යුගයේ මං කැප කරේ වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්න සෑම සිංහල තරුණයෙක්ම අම්මෙක් තාත්තෙක්ම මේ ඉන්න ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්ටම මම කියනවා ඔබ සිංහලෙක් නම් ඔය අරමුණු තුන වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. අංක 1 එක් විවාහ නීතියක් මේ රටේ සම්මත කරන එක. දෙවෙනි එක උපත් පාලන නීතියක් ගේන එක. තුන්වෙනි එක අන්‍යාගමික කරන පනත සම්මත කරන එක. ඔන්න ඔය පනත් තුන ඔබ විසින් මේ ජාතිය වෙනුවෙන් ලබාගත යුතුමයි. හැබැයි ඔය පනත් තුන ලබා ගන්නට ඔය වෙනුවෙන් සටන් කරන්නට අර පේන ජලකරාමෙට ඡන්ද දෙන්න ඕනේම නැහැ. මොකද අපේ මේ ජාතිය පවතින මේ ජාතිය රදා පවතින අරමුණු තුන කියලා ඒකට හිලව්වක් විදියට මඩ ඡන්ද ඉල්ලන්න තරම් මම දේශපාලනයට ආවා තමයි. හැබැයි මම හිතනවා මම නිවට දේශපාලනය නෙවෙයි මේ ජාතිය බිල්ලට කියලා දේශපාලන ඉල්ලන්න. එඳා ඔය අරමුණු තුන ඔබේ වගකීමක්. ඔබ පොට්ටු උනත් UMP ශ්‍රී ලංකා JVP ඕනේ පක්ෂයක මගේ මේ කටහඬ ඇහෙනමානේ සිංහල අම්මෙක් තාත්තෙක් ඉන්න පුළුවන්. ඒ තාත්තට මම කියනවා ඔබට පක්ෂය තාම අතාරින්න බැයි නම් මේ අරමුණු තුන ඔබේ කරගන්න. ඔබ සංනිධියාකාරයෙක් වුණාට කමන්නේ. ඔබ මේ අරමුණු තුන ඔබේ කරගන්න. මේ අරමුණු තුන මේ රටේ සෑම විහාරස්ථානයකම බණට කිය යුතුයි. සෑම සිංහලෙක්ම මේ පිළිබඳව දැනුවත් වෙලා සිටිය යුතුයි. එහෙම නැත්නම් එදා බණ කතා පොතේ තිබ්බ
සුනා පරන්ත දේශයට අපි අද කියනවා සෞදි අරාබියා කියලා. එදා තිබ්බ මහා මගධ දේශයට අපි කියනවා ඇෆ්ගනිස්තාන් කියලා. පාටලි පුත්‍රයට අද අපි කියනවා පාකිස්තාන් කියලා. ඒ හින්දා ඒ විතරක් නෙවෙයි අද අපේ නැගෙනහිර පළාතත් අපේ අතින් අයිමි වෙලා ඒ සුළි සුළඟ අපි මේ මහ පොළොවේ ජීවත් වෙලා ඉන්නකල් අපි අර හිරගෙදරට සීමා වෙනකල් මේ හඬ නගනවාමයි. ඒක නවත්තන්න බෑ කාටවත්. හැබැයි මේ පන්දම මේ හඬ තනියම නගන හින්දායි අපිට වරදින්නේ. සිංහලයෝ ලක්ෂ 10ක් පන්දම් ලක්ෂ 10ක් පත්තු කරලා එකට තියලා උඩට ඔසවද්දී මේක සුළි සුළඟටවත් දිවන්න බෑ. මම ඔබට යෝජනා කරනවා සෑම සිංහලම් මේ තාත්තෙක්ම මේ සටන් පාටේ මූණන්ට ගන්න. අපිට මේ සම්බන්ධ විතරක් නෙවෙයි හොඳ ආර්ථික සංස්කෘතික වැඩ පිළිවෙලකුත් තියෙනවා. හොඳ සංවර්ධන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔබ දන්නවද 2017 දී අපේ රටේ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 82යි. අපේ රටේ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 82යි. ඔයාලගේ තියෙනවා නම් Samsung කියන ෆෝන් එකක්. අන්නේ ෆෝන් සමාගමේ ආදායම 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 187යි. අපේ රටේ ආදායම 82යි. Samsung ෆෝන් සමාගමේ ඉන්න සේවකයෝ 5000යි. 5000 ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 187යි. Apple ෆෝන් සමාගමේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 87යි. අපි 82යි. ඔයාලා දන්නවා නම් Coca-Cola බීම කම්පැනියේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 46යි. බීම විකුණලා අපි 82යි. 2016 වෙද්දී අපේ රටේ රජයේ විගණාධිපති වාර්තාවක් කරනවා. මේ රජයේ විගණාධිපති වාර්තාවේදී කියනවා සමස්ත රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ 11යි. 2016 රජයේ තක්සේරු දෙපාර්තමේන්තු විසින් වැලිඩේෂන් කරනවා මේ රටේ ආදායම මේ රටේ ණය වලින් කරපු වියදම් ප්‍රමාණය තක්සේරු වාර්තාවට අහුවෙන්නේ රුපියල් කෝටි ලක්ෂ 2යි. රුපියල් කෝටි ලක්ෂ 9කට වෙච්ච දෙයක් නැහැ. මහතවාලේ හොරා කාලා රුපියල් කෝටි ලක්ෂ 9කට වෙච්ච දෙයක් නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය මේ ණය මුදලෙන් රුපියල් කෝටි 47000ක්. එම සංවර්ධනයක් වුණාද මහනුවරට? එක ග්‍රාම සේවා වසනකට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 39.5ක්. ලක්ෂ 3950ක් මහනුවර දිස්ත්‍රික්කයේ එක ග්‍රාම සේවා වසනකට වෙන් කරලා තියෙනවා. එතකොට එක පවුලකට වෙන් වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් $1,40,000ක්. තමන්ගේ ගේ ඉස්සරහා තියෙන පාර හදා ගන්නට මේව සංවර්ධනයක් මේ මහ පොළේ වුණාද? අපිට තියෙන හොඳ මේ ණය ගෙවන්නත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් හොඳ ආර්ථික සලස්මක් මම මේ අද උදේ මෙතෙන්ට එන්න කලින් අපේ ජපානයේ වැඩ ඉන්න නායක ස්වාමීන් වහන්සේට කතා කරලා උන්වහන්සේට කිව්වා ඔය පොළට ගිහිල්ලා තියෙන දේවල් වලින් මට පොඩි මිල ගණන් ටිකක් මේ තියෙන දේවල් වලින් මිල ගණන් ටිකක් ඉදිරිපත් කරන්න කියලා. මේ අද උදේ වෙද්දී ජපානයේ කොස් ගෙඩිය මේ වර්ග ගෙඩියක බිල මේ ගෙඩිය ගන්නට ගියාම ශ්‍රී ලංකා මුද්‍රණය රුපියල් 21000යි. මේ කිලෝ එකක් වෙනවා වර්ග කිලෝ එකක් රුපියල් 3000ක්. මේ අද උදේ ජපානයේ මාකට් එක මේ ලංකාවෙන් වර්ග ගෙඩියක් අරන් ගියොත් මේ කිලෝ එකක් රුපියල් 3000ක් වෙනවා. කිලෝ 10 වර්ග ගෙඩි මේක කිලෝ 10යි. මිල ගහලා තියෙනවා මේ මුදලෙන්
මේන් ගත්තොත් රුපියල් 30000යි. අපිට බැයිද මේ කුණ්ඩසාලේ ආසනේ එක ගෙදරකට අර ගන්නරුවෙන් ගෙනල්ලා එක පැලේ ගානේ ලබා දීලා එක වර්ග ගෙඩියක් රුපියල් 25000කට මිලදී ගන්නට මේ ඉල්ලුමක් තියෙනවා. ඔයාලා දන්නවද ජපානයෙන් කියනවා අපිට අවශ්‍යයි වර්ෂයකට කොස් කිලෝ මෙට්‍රික් ටොන් 28ක් අවශ්‍යයි. ටොන් එකක් කියනෝ කිලෝ 10යි. කිලෝ එකක් රුපියල් 30000ක් වෙනවා. හැබැයි මෙතන ඉන්න එක අම්මා කෙනෙක්ටවත් තාත්තා කෙනෙක්ටවත් තනියෙන් කොස් ගෙඩියක් ජපානයේ පටවන්න බෑ. එහෙනම් ඒකට පෙරමුණ ගන්න ඕනේ කවුද? අඩුම ගානේ මේ ප්‍රාදේශීය සභාවවත් පෙරමුණ ගන්න ඕනේ. ඒ මොනොත් අපි හදලා තිනවා අපේ ආර්ථික ව්‍යාපෘතිය මේ මධ්‍යම පළාතෙම තියෙන මේ කොස් ගෙඩි ටික එකතු කරන් ඇවිල්ලා යුරෝප් රටවල් වලට පටවන්න. ඔයාලා දන්නවද මේකෙන් ලැබෙන ආදායම? මේක වීලුවක් වගේ පෙවුනට මේකේ ආදායම තමයි රුපියල් කෝටි 9500ක්. හිතා ගන්නට. ඔයාලා දන්නවද මේ වෙද්දී ඇමරිකාව තුල කොස්සට කිලෝ එකක් අද උදේ වෙද්දී ඇමරිකාව තුල මිල කොස්සට කිලෝ එකක් රුපියල් 19500යි. දා 3000ක් විතර මේ ආසනය ඇතුලේ එකතු කරගන්න නැද්ද අපිට? මේක හොඳ ආර්ථික වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙනවා. ඒවට මහා දේවල් අවශ්‍ය නැහැ. පුංචි මුදලක් අරන් ඇවිල්ලා ඔබේ වත්තේ තියෙන මිලදී අරගෙන වත්තේ තියෙන දේ මිලදී අරගෙන අවශ්‍ය රටවල් වලට දෙන්න විතරයි තියෙන්නේ. ඔබ දන්නවද? මේ තියෙන්නේ අපේ ඩුබායි රටේ ඉන්න නායක හාමුදුරුවන්ගෙන් මම අද කතා කරලා ඉල්ලගත්ත මේ ඩුබායි මාකට් එකේ අද උදේ ඇපල් කිලෝවක මිල රුපියල් 2750යි. පැපල් කිලෝ එකක්. අපෙන් ඉල්ලනවා වර්ෂයකට මෙට්‍රික් ටොන් 88ක් පැපල්. ඇයි අපි මේ රට මේ තැන ඉන්නේ? ඇයි මේ අපි මේ තැන ඉන්නේ? ඔයාලා මම මේ විස්තර අරන් ආවේ නැත්තම් මේවා පිළිගන්නේ නැති වෙයි. මේ අද උදේ වෙද්දි මාකට් එක අපෙන් ඉල්ලනවා කතා කර කර. ඔයාලා දන්නවද සීනි කිලෝ එකක්? සීනි කේල් කිලෝ එකක් මේ වෙද්දී ඇමරිකාව තුල රුපියල් 3000කට ආසන්නයි. අපෙන් පෞගේ අවුරුදු කීපය තුලම ඉල්ලනවා අපිට සීනි කේල් ටිකක් හදලා දියන්න. දුන්නේම නැහැ. ආයෙ ඉල්ලුවා. ඒත් දුන්නේ නැහැ. මොකද දන්නවද ඇමරිකාවෙන් ඇවිල්ලා කරේ? ඔයාලා අහලත් ඇති. ඇමරිකානු ඩෝල් සමාගම කියලා ආයතනයක් දැන් ලංකාවේ ඇවිල්ලා ඉන්නවා. මේ ඇමරිකානු ඩෝල් සමාගම ඇවිල්ලා හම්බන්තොටින් ගත්ත අක්කර 15000ක ඉඩමක්. ඇයි කේල් හදන්නත් කොස් ගස් හදන්නත් කොස් ඇට ටික මිරිකලා ඇමරිකාවේ අරයන්ට සීනි කේල් හදලා ඒ රටට අරයන්ට. හැබැයි අපේ ඒ කට්ටිය අක්කර 15000 දැන් අරන් ඉවරයි. දැන් එක දිගට අක්කර 15000ක කේල් හදලා අරයනවා. ඇයි අපිට බැරි මේ ගෙදරක කේල් කනක් ඇදුවොත් අපිට ඒ කේල් කන මිලදී ගන්න පුළුවන් රුපියල් 45000කට වඩා මුදලකට. මේවා මහා ලොකු ආර්ථික විප්ලව නෙවෙයි. මේවට මේ ළඟ තියෙන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මැදිහත් වුණත් ඇති. මේ හැම ගේකටම කේල් පැලයක් දීගෙන ගිහිල්ලා මේ කේල් කන අරගෙන පටවන්නයි තියෙන ඩීපීෂර් එකේ දාලා මේ වැඩ පිළිවෙල කරගන්න බැරි නායකයොත් එක්ක මොන රටක්ද? අපි මේ අපි ඉන්න ග්‍රවුන්ඩ් එක මේ දිගනාය දන්නවා. මෙතන තිබ්බේ මහා කැලයක්. මේට සති දෙකකට කලින් අපිට මේක බදු දීලා හෙට උදේ සුද්ධ කරලා දෙනවා. බය වෙන්න එපා. අපි ලබා ගන්න බදු මුදල් වලට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඊට පස්සේ කිව්වා දෙවෙනි දවසේ කරනවා. ඊට පස්සේ කිව්වා තුන්වෙනි දවසේ කරනවා. ඊට පස්සේ හතරවෙනි දවසේ කරනවා කියලා ඊයේ රෑ මේ කොල්ලොන්ට ගෙල්ලන්ට පිසිද්ද වෙන්න රෑ 12ට මෙතෙන්ට ඇවිල්ලා අද උදේ වෙද්දි මේ මහ කැලේ මේ විදියටපත් කරේ. ඉතින් ඔබටත් ස්තුතියි. මේ ආර්ථික මර්මස්ථාන මෙහෙම කැලේට ඇරලා තියෙන ප්‍රාදේශ සභා නායකයොත් එක්ක ප්‍රාදේශ සභාවක් එක්ක මේ රටේ දේශපාලනයත් එක්ක මොන ආර්ථික විප්ලවද? ඒ හින්දා අපි පටන් ගමු අලුතෙන් මුලක ඉඳන් මේ රට හදන්න. ඉදිරි අවුරුදු 7-8 ඇතුළත අපි වෙනස් කරලා පෙන්නමු මේ රට. ලක්ෂ 47ක් අපේ වයසේ තරුණ පරම්පරාව බලාගෙන ඉන්නවා. එක එක
අපි මේ දේශප්‍රේමී බලවේගයේ එකඟද? හදමුද? නැගිටිමුද? පෙරළමුද මේ රට? ගොඩනගමු අලුත් දේශයක්. එකඟද? එහෙනම් මතක තියාගන්න අපි තව දින 3කින් මේ රටේ පෙරළන්නේ අලුත් පිටුවක්. මට මේ දින 2 ඇතුළත ඔබෙන් අවශ්‍යයි උදව්වක්. ඒ තමයි මට ඕනේ එක ගමකින් ඡන්ද 30ක්. අන්නේ ඡන්ද 30 ගත්තොත් තව දින 4කින් අපි කැමති ආණ්ඩුවයි ආණ්ඩුව බවට පත් කරන්නේ. මොන දේ කරන්න කලිනුත් අපි ඒක හදාගෙන ඉන්න ඕනේ. මොන දේ කරන්න කලිනුත් මේ රටේ අන්තවාදී බලවේගයට කණින් අල්ලලා පැත්තකින් තියෙන බලවේගයක් මේ ලක්ෂ 151ගේ ජාතිය අතට අරගන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. මේ අය අතේ නම් කේවල් කිරීමේ බලය තියෙන්නේ. අපිට මේක කරන්න බෑ. මේ රටේ සමස්ත රාජ්‍ය ආයතන ගණන 247යි. මේ රටේ තියෙන රාජ්‍ය ආයතන 247න් පහුගිය ජනවාරි 8 වෙනිදා ආණ්ඩුවේදී රිෂාබ් පද්ධතියෙන් ඉල්ල ගන්නවා මම ඔයාලට සහායක් වෙන්නම්. හැබැයි 247න් ඔයාලා ඔක්කොම 200ක් කරන්න මට තනියම 47ක් ඕනේ. ජනාධිපති, අගමැති, කැබිනට් ඇමති, කැබිනට් නොවන ඇමති, රාජ්‍ය ඇමති, රාජ්‍ය නොවන ඇමති, ඇමති, නියෝජ්‍ය ඇමති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 224 දෙනෙක් යටතේ මේ රටේ රාජ්‍ය ආයතන ගණන 200යි. තනි රිෂාබ් පද්ධතියෙන් පරිපාලනය කරන රාජ්‍ය ආයතන ගණන 47යි. අමාත්‍යාංශ 9යි. මේකට තමයි කියන්නේ කේවල් කිරීමේ බලය කියලා. 2012 ජනගහන සංඛ්‍යා ලේඛන වාර්තා වලට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත මුස්ලිම් ජනගහනය 13.5යි. 13.5යි සමස්ත මුස්ලිම් ජනගහනය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මෙහෙම. මහාපක්ෂකින් ඡන්ද ඉල්ලලා පාර්ලිමේන්තුවන්ට නම් ලබා ගත යුතු ඡන්ද ප්‍රමාණය 12.5ක්. මහාපක්ෂකින් ඡන්ද ඉල්ලලා ලබා ගන්න ඕනේ ඡන්ද ප්‍රමාණය 12.5යි. මහනුවර ඔක්කොම මුස්ලිම් ඡන්දයන් 13.5යි. එහෙනම් මුස්ලිම් මන්ත්‍රීවරු මහනුවරෙන් කීයක් දෙන්න ඕනේ? එක්කෙනයි එන්න ඕනේ. හැබැයි 2015 මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කෙන් එකෙක් එන්න ඕනේ තන රවුෆ් හකීම්, හිස්බුල්ලා, සමවෙන්න හලීම් ඇමති, පයිසර් මුස්තාෆා කියලා 3 දෙනෙක් එනවා. එකෙක් එන්න ඕනේ තන 13.5යි ඔක්කොම ජනගහනය. එකයි එන්න ඕනේ 3ක් එනවා. කවුද මේ ඡන්ද ටික ගෙනින් දුන්නේ? මහනුවර දිස්ත්‍රික්කේ ඉන්න 74.5ක සිංහලයෝ. තාම එන්න පුළුවන් හරිනම් තව දින 3කින් තියෙන මහමැතිවරණයේදී මහනුවරින් එන්න පුළුවන් එක මුස්ලිම් දේශපාලනඥයෙක්ට පමණයි. තාම තියෙන්නේ 16.5යි. එහෙනම් එන්න ඕනේ එක්කෙනයි. හැබැයි මතක තියාගන්න මම අද කිව්වා කියලා තව දින 3කින් ආයෙත් ජාතියේ කරුණික මහත 3 දෙනාම එනවා. වෙන්නේ කොහමද? එහෙම වෙන්නේ මෙහෙම. අපේ එහෙනම් අදමුද මතයක් මුස්ලිම් ජනගහනය මහනුවර 13.5යි. එහෙනම් එන්න ඕනේ කීයද මුස්ලිම් මන්ත්‍රීවරු? එකයි. ජනගහනයට අනුව එන්න ඕනේ එකයි. 3ක් එනවනම් ඒ 3ට ඡන්ද දීලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ 74.5ක සිංහලයෝ. එහෙනම් ඒක නොවෙන්න නම් තරුණ ඔබ මේ දින දෙකේදී හදන්න මතවාදයක්. ඔයාලා දන්නවද මේ අල්ලපු දිස්ත්‍රික්කයේ මොහමඩ් කබීර් හෂීම් කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මොහමඩ් කබීර් හෂීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසනයෙන් ඡන්ද ඉල්ලනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මුස්ලිම් දෙමළ ඔක්කොම ඡන්ද තියෙන්නේ 26000යි. හැබැයි 2015 අපේ ආඳුරනේ සියලු නායකයෝ පරද වෙමින් සියලු සිංහල බෞද්ධ නායකයෝ පරද වෙමින් වැඩිම ඡන්ද ලබාගෙන 1,90,000ක් ඡන්ද අරන් දිනනවා. ඔක්කොම ඡන්ද තියෙන්නේ 26000යි. දැන් යාලා දන්න
පොදු න්‍යායක් තියෙනවා. සිංහලයා මුදලට ඡන්ද මැෂින් බවට පත් වෙනවා කියන එක. අපි ඒක වළක්වා ගන්න ඕනේ. රුපියල් 500යි. ඡන්දයක් 500යි. එහෙනම් අපි ඒ ක්‍රමේ වෙනස් කරමු. ඇත්ත ඔබ කියනවා පන්සලකට අපේ කෝවිලකට අපේ සිංහල ගම්මානයකට ඡන්ද ලබා ගන්නට දෙන මේ උප්පරවැට්ටි ක්‍රමවේදය අපි වෙනස් කළ යුතුයි. ඉතින් මේ වැඩසටහන සංවිධානය කරපු අපේ මේ තරුණ මහත්ම මහත්මීන් සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වර්ෂාවෙත් මෙතෙන්ට පැමිණලා මේ වැඩසටහනට සහභාගී වුණාට ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරාට මම ස්තුතිවන්ත වෙනවා. මීට මාස 3ක ඉඳන් අද රාත්‍රී 12න් පස්සේ අද රිපෝට් ගන්නව නෙවෙයි මේ තියෙන ගැසට් එකක් 2018 මාර්තු 8 වෙනිදා හිටපු විධායක ජනාධිපතිතුමා මාව Facebook වල තහනම් කරපු ගැසට් පත්‍රමේ එන්දා ඒ Facebook බ්ලොග් එක අරගන්න බැරි වෙන තරමට මේ දවස්වල අපේ නංගිලා මල්ලිලා සහෝදරයෝ ටික කැම්පේන් කරනවා. ඇමරිකාවේ තියෙන Facebook එක දැන් අනාතයි. ඒ ඔබේ සහයෝගයෙන් ඉඳලා මේ චක්‍රලේක පනත් කැලේ මේ පනත දැන් අකුලගෙන ඉඳ ගන්නටයි තියෙන්නේ. එහෙනම් මේ චක්‍රලේකේ මම මෙන්න මේ මිරනවා. හැබැයි මේ චක්‍රලේක කැලේ ගියේ ඔබ විසින් මේ සිංහල ජාතියේ ලක්ෂ 151 මිනිස්සු එකතු වෙච්ච හිඳයි. දැන් ඔබට නැවත වතාවක් මම ස්තුති කරනවා. මාධ්‍ය වාරණ, පත්තරේ රේඩියෝ එකේ වාරණ, අන්තර්ජාලයේ වාරණ අද නිකම් මේවත් වෙලා මොකද ඔබ එකතු වෙච්ච හින්දා අයයට දැන් account block කරගන්න බැරි තැනටපත් වෙලා ඒ තත්ත්වයට මේ රටපත් කරේ ඔබයි. ඔබට ස්තුතියි. දෙවැනි ඉල්ලීම තව දින දෙකයි. මේ දින දෙකේ කටින් කටට ගමින් ගමට කැම්පේන් යන්න තහනම්. හැබැයි ඔබේ ජංගම දුරකථනයේ වැඩ මං හිතන්නේ. ඒ උදව්ව මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා. දින 3කට පස්සේ මේ මහ පොළොව අපි ලක්ෂ 47ක් තරුණයන්ට අවශ්‍ය විදිහට මේ මහ පොළොව